ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ කොළඹ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරභවෝති. මහා සංඝ රත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මහා මංගල සූත්‍ර දේශනාවට පසු දිනදී දසදහසක් වලින් පැමිණි දෙවිබඹුන් අතරත දේශනා කොට වදාළ කෝටි ලක්ෂයක් දෙවිබඹුන් රහත් ඵලයේ පිහිටුවන ලද අසංඛේයයක් පිරිස සෝවාන් ආදී යත මාර්ග ඵලයන් පිහිටුවන ලද පරාභව සූත්‍රාන්ත දේශනාවේ ගාථාවක් ධර්ම දේශනාවේ සඳහා මාතෘකා කරන්ට යෙදුනේ. මහා මංගල සූත්‍ර දේශනාවේදී දෙවියන් අතරත මිනිසයන් අතරත මහා මංගල ප්‍රශ්නේ විසඳුණා. ඒ අතර සමහර දෙවියන් අතර සාකච්ඡාවක් ඇති වුණා. සරුවක්ඥන් වහන්සේ අභිවෘද්ධි කර දේ සියල්ල දේශනා කළා. කිරීමේ දොරටුත් අහන්නට ඕන නේද කියලා ඒ අනුව සාකච්ඡා කොට නැවත පසු දින ජේතවනාරාමේ හාත්පස බබළුවාගෙන දෙවියන් බ්‍රහ්මයන් දසදහසක් වලින් පැමිණ ව්‍යක්ත ප්‍රතිබල දේව පුත්‍රයෙක් ලවා සරුවක්ඥන් වහන්සේ ඉදිරියේ ප්‍රශ්න ගාථාවක් කියවන්ට යෙදුණා. පරාභවන්තං පුරිසං මයං පුච්ඡාම ගෝතමං භගවන්තං පුද්ධමාගම්ම කිං පරාභවතු මුඛං. මේ තමයි ප්‍රශ්න ගාථාව. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, පිරිහෙන සුළු පුජ්‍යලයා අපි දැනගන්නට ඕන. භාග්‍යතුන් වහන්සේගෙන් ඒ සම්බන්ධව විමසා දැනගැනීමටයි මේ පැමිණියේ. නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, පිරිහීමේ දොරටු අපට අවසර ලැබේවා කියන එකයි ප්‍රශ්න ගාථාව සමග කළ ආරාධනය. මේ දේශනාවත් මහා මංගල සූත්‍රයේ මෙන්ම සීල සරුවක්ඥන් වහන්සේ විසින් දේශනා කළ ලද දේශනාවක්. මේවාට කියන අවිජහිත දේශනා කියලා. අවිජහිත කියන්නේ සීල බුදුරයන් වහන්සේලා එක ලෙස අත්නහැර දේශනා කරන දේශනාවක්. ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනේ මේ මහා මංගල සූත්‍රාන්ත දේශනය, මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනේ ආදී වූ සීල සරුවක්ඥන් වහන්සේ විසින් දේශන ලද සූත්‍ර දේශනාවන්
අතරටයි මේ පරාභව සූත්‍රයක් අයිති වෙන්නේ. මේ පරාභව සූත්‍රාන්ත දේශනාව අහනකොට අර සැකයක් සාංකාවක් විමුතියක් තිබුණු දෙවියන් අතරත මහත් කලකිරීමකටපත් වීම සිද්ධ වුණා. ඒ කලකිරීම නිමිත්තෙන් ධර්මයට නතු වී ඒ ධර්මයේ තුලින් සමාධිය උපදවාගෙන මාර්ගඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න සමර්ථ වුණා. දැන් අපි සලකා බලමු ඒ පරාභව ධර්ම ටික. පරාභව කියන්නේ පිරිහීම. පරාභවතෝ මුඛං කියන්නේ පිරිහෙන්නාගේ දොරටු. පිරිහීමට හේතු වෙන දොරටු. එවැනි දොරටු ගාථා වශයෙන් 12ක් දේශනා කළා. ඒ දේශනා කළේ අහනාන ප්‍රශ්නයට අනුවයි. එක ගාථාවකින් පිරිහීමේ දොරටු දේශනා කොට අදාළ අවස්ථාවේ තවත් ගාථාවකින් අහනවා අපට තවත් එකක් ඕනේ කියලා. මේ වාගේ ඒ දෙවියන්ගේ ප්‍රශ්නෝත්තර වශයෙන් මේ දේශනේ සරුවක්ඥන් වහන්සේ පැවැත්වුවේ. මාතෘකා කළ ගාථාව තේරුම මෙහිමයි. සුවිජානෝ භවං හෝති. දියුණු වෙන පුජ්‍යලයා ගැන දැන ගැනීම සුවසේ පුළුවනි. සුවිජානෝ පරාභවෝ. පිරිහෙන පුජ්‍යලයා ගැන සුවසේ දත හැකියි. ධම්මකාමෝ භවං හෝති ධම්මදේශී පරාභවෝ. ධර්මයට කැමැති තැනැත්තා දියුණුවටපත් වෙනවා. ධර්මයට දේශ කරන්න කලකල්ලි පිළිහෙනවා. මේකයි පළවෙනි ගාථාවේ කෙටි තේරුම. ලෝකයේ දියුණු වෙන පුජ්‍යලයා සුවසේ දැක ගන්න පුළුවන්. පිළිහෙන පුජ්‍යලයා සුවසේ දැක ගන්න පුළුවන්. අපේ ලංකාවේ මිනිස්යන් අතර කතාවක් තියෙනවා. ලැබෙනගා දෙපැත්තෙන් දැනගන්න පුළුවන් කියලා. පෙති දෙකක් වෙනකොට දැනගන්න පුළුවන්. මේ ගහ වැඩිනවා කියලා. ඒ වාගේ පුජ්‍යලයන් ඇසුරු කරනකොට ඒ පුජ්‍යලයාගේ ගති පැවතුම් තුළින් මේ තැනත්තා දියුණු වෙනවා, මේ තැනත්තා පිරිනවනවා කියන එක නැනවතුන්ද පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. යම් කෙනෙක් ධර්ම ශ්‍රවණයෙහි රුචි කරනවා නම්, ඒ වගේම ප්‍රතිපත්ති පිරීමෙහි රුචි කරනවා නම් ඒ තැනත්තා ධම්මකාමෝ, ධර්මයට කැමති කෙනෙක්. ධම්මකාමෝ හෝති පිය සමුදාහාරෝ අභිධම්මේ අභිවිනයේ උලාර පාමුජ්ජෝ. මේ කියන්නේ ඊට අදාළ සූත්‍ර පාඨයක් නාථකර ධර්ම සූත්‍රේනවා. ධම්මකාමෝ හෝති පිය සමුදාහාරෝ අභිධම්මේ අභිවිනයේ උලාර පාමුජ්ජෝ. ඒ කියන්නේ ධර්මකාමී පුජ්‍යලයා ධර්මයේ පිළිබඳව තාම ගෞරව සම්ප්‍රයුක්තව ප්‍රේමනාපයෙන් යෙදෙනවා. ඒ සමුදාහාරෝ කියේ ඒකයි. ධර්මයේ ගැන කතා කරන්න, ධර්මයේ ගැන ශ්‍රවණය කරන්න නිතරම ප්‍රේමනාප භාවයෙන් යුක්ත වෙනවා. කොයි වෙලාවකවත් ධර්මයේ වෙනුවෙන් අලසවන්නේ නැහැ. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරනවා, ධාරණය කරනවා, සත්‍යයනා කරනවා, මෙනෙහි කරනවා, සාකච්ඡා කරනවා, දේශනා කරනවා, උගන්වනවා, ඉගෙන ගන්නවා. එපමණක් නෙමෙයි. ඒ ධර්මයට අනුව සීල රැකෙනවා, පිළිවෙත් කරනවා, දස කුසල ධර්මයට අනුව පවතිනවා. මෙන්න මේ පුජ්‍යලයා ධර්මකාමී කෙනෙක් කියලා නැනවත් හොඳින් තේරුම් කර ගන්නවා. ඒ තැනත්තා කවදාකවත් මෙලව පිරිහෙන්නේ නැති, පරලෝ පිරිහෙන්නේ නැති, දෙලොවම ජයගෙන නිවන දක්වා ගමන් කරන අපරාජිත ජයග්‍රාහී පුජ්‍යලයක් බව ඥානවන්තයන් තේරුම් කර ගන්නවා. ඒ වගේම ධම්මදේශී, ධර්මයට ද්වේෂ කරනවා කියන්නේ කවදාකවත් බණහඬ කැමති නැහැ. බණපදයක් සාකච්ඡා කරන්න, කතා කරන්න කැමති නැහැ. ඒ වගේම බණ පොත් කියවන්නේ නැහැ. ධර්ම සාකච්ඡා කරන්නේ නැහැ. දාම්පද පාඩම් කරන්නේ නැහැ. දාම්පද සජ්ජායනා කරන්නේ නැහැ. ඒවා ගැන සිතන්නේ මතන්නේ නැහැ. ඒ වගේම ධර්මයේ හැසිරෙන්නේ නැහැ. කවදාකවත් ඉස්සරණිය ගැන, පංචශීලය ගැන, උසස් සීල, අෂ්ටාංග සීල, දස සීල ගැන හිතක්වත් පහළවන්නේ නැහැ. ඔහුගේ අදහස නිරතුරුවම පස්පව්, දස කුසල වැනි ක්‍රියාකලාපයන් යෙදීමයි. ඒ තැනැත්තාගේ අවතුම් පැවතුම් තුලින් ඥානවන්තයා තේරුම් ගන්නවා මේ පුජ්‍යලයා මෙලවත් පිළිහෙනවා, පරලෝ අපාගාමීව පිළිහෙනවා.
දෙලොවම පිරිහෙලා සංසාර කණුවක් බවට පත් වෙනවා. සසරින් ගොඩ නොයන සසර කණුවක් වගේ බවට පත් වෙනවා. කියන බව ඥානවන්ත අය නුවණින් තේරුම් කර ගන්නවා. ඒකයි සරුවක්ඥන් වහන්සේ මෙහෙම පහදා වදාළේ. ඊළඟට දී පුත්‍රය හැම ඉතිහේතං විජානාන පඨමෝසු පරාභවෝ. ස්වාමීනි මේක පළවෙනි පිරිහීමේ දොරටුව දැන් අපි තේරුම් ගත්තා. ဒုတိယං භගවා බ්‍රූහි කිං පරාභවතු මුඛං. ස්වාමීනි දෙවෙනි පිරිහීමේ දොරටුවත් අපට දේශනා කරනු මැනවි. ඒක දේශනා කළා ඊළඟ ගාථාව. අසන්තස්ස පියා හොන්ති සන්තේ නකුරුතේ පියං අසතං ධම්මං රෝචේති තං පරා භවතු මුඛං. ඒ කියන්නේ අසත්පුරුෂයන් ඕට ප්‍රියමනාපයි. සත්පුරුෂයන් අප්‍රියයි අමනාපයි. අසත්පුරුෂ ධර්මයේ රුචි කරනවා. මෙන්න මේක පිරිහීමේ දොරටුවක්. ඒ ගාථාවේ කෙටි තේරුම මෙහිමයි. අසත්පුරුෂ නමින් මෙතන හඳුන්වන්නේ නියත මිසතුරු ගන්නා ලද ශාස්ත්‍රවරු. ඒ වගේම තවත් පස්පව දාස අකුසල් කරන මෙලොව පාරලෝ අදහන්නේ නැති කුසල අකුසල් නොකරන ඒ වගේම තුනුරුවන් අදහන්නේ නැති පස්පව දාස අකුසල් ආදී අකුසල පැත්තෙම හැසිරෙන අපාය දොරටු අරගෙන ඉන්න ඒ වගේම සුගති මඟ වහගෙන ඉන්න නිවන් මඟ අහුරාගෙන ඉන්න ඒ වගේම මිත්‍යා සංකල්පනා බහුලව ඉන්න කලගුණ නොදන්න මෞපියන් නොඅඳුනන වැඩිහිටියන් අඳුනන්නේ නැති ගරුකාතේවට්ටන්න ගරු නොකරන සිල්ලුතුන් ආශ්‍රය නොකරන ඒ වාගේ ගති පැවතුම් ඇති පුද්ගලයන් තමයි අසත්පුරුෂ කියලා හඳුන්වන්නේ. එවැනි අසත්පුරුෂයන් යම් කෙනෙකුට ප්‍රියයි මනාපයි නම් ඒ ඔහුගේ පිරිහීමට හේතුවක් පිරිහීමේ දොරටුවක්. මහදන සිටු පුත්‍රයාට වාගේ. මහදන සිටු පුත්‍රයා තමන්ගේ දෙමෝපියන් සතු 87 කෝටියක ධන හිමිකාරී. තමන්ගේ බිරිඳගේ පැත්තෙන් 87 කෝටියක ධන හිමි වුණා. ඒසා විශාල ධන සම්භාර ඇති වී සිටි මේ මහදන සිටු පුත්‍රයා අසත්පුරුෂයන් ආශ්‍රය කළා. අසත්පුරුෂ ආශ්‍රය නිසා වූ මත්පැනට ගිජු වුණා. සූදුවට ගිජු වුණා. විකාලේ ඇදිවිදීමට පුරුදු වුණා. යතුන් යයුන් කෙලිසෙල්ලම් ආදියටම පුරුදු වුණා. අලස වුණා. පවිත්‍ර මිතුරන් ඇසුරු කරමින් කල් ගෙවුවා. අන්තිමේ සිදුවුනේ වතුරකට ලුණු දැම්මා වගේ ඒසා විශාල ධනස්කන්ධයෙන් පිරිහුණා. යටත් ත්‍රිසෙන් ඉදුම් හිටුම් පවා නැති වුණා. ඇඟවත පවා නැති වුණා. ඒ සියල්ල අහිමි වෙලා අසරණව අනාථව අවහරණක් නැතුව අගුවක් මුල මැරී ගින් අපාගාමී වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සිටු පුත්‍රයා ප්‍රථම වයසේදී ධනෙ සුරක්ෂිත කරගත්තා නම් පවිත්‍ර මිතුරන්ගෙන් වෙන්වි මේ රටේ බර්ණස් නුවර අග්‍ර සිටුවරයා වෙනවා. පැවිදි වුණා නම් රහත් වෙනවා. මධ්‍යම වාසයේදීවත් මොහු නුවණින් සලකා ධනෙ ආරක්ෂා කළා නම් මධ්‍යම සිටුවරයා වෙනවා. පැවිදි වුණා නම් අනාගාමී වෙනවා. අවසාන කාලේ හරි පස්චිම වාසයේ හරි මොහු ධනෙ ආරක්ෂා කරගත්තා නම් ඕමේ රටේ තුන්වෙනි සිටුවරයා වෙනවා. පැවිදි වුණා නම් සෝවාන් වෙනවා. දැන් දෙලොවෙම පිරිහිලා අපාගාමී අසත්පුරුෂ ආශ්‍රය නිසා කියන එක පහදා දුන්නා. මේ වාගේ කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. අජාසස් රජතුමා පිරිහුනේ අසත්පුරුෂ දෙව්දත්තරුන් අනුගමනය කිරීමෙන්. පූර්ණ කාශ්‍යප, මක්ඛලේ ගෝසාල, අජිත කේසකම්මල, කකුද කච්චායන, සංජය බෙල්ලත්ති පුත්‍ර, නිගාග්නාත පුත්‍ර ආදී වූ අබෞද්ධ මිසදුතු ශාස්ත්‍රවරුන් අදහු අය ඔක්කොමගේ නරක ආදීට. මේ වාගේ බැලුවාම අසත්පුරුෂ ආශ්‍රයේ පිරිහීමේ දොරටුව. එවැනි පුද්ගලයන් යම් කෙනෙක් ඇසුරු කරනවා නම් ඒ තැනත්තා පිරිහෙනවා. ඒ වගේම බුදු, පසේ බුදු, මහරහත්, කල්යාණ මිත්‍ර සත්පුරුෂෝත්තමයන්, ඒ වගේම සිල්වත්, ගුණවත්, නනවත් උතුමන්. එවැනි සත්පුරුෂයන් ප්‍රිය නොකරනවා නම් ඔහු පිරිහීමේ දොරටුවට පත් වෙලා සිටී. ඒ වගේම අසත් ධර්මයේ කියන්නේ නිලවටත් අවයද පිණිස, පරලොවට අවද පිණිස, සුගතියට නිවනට බාධක වන දහම් පද හේවත් එවැනි අනුශාසනාවන් රුචි කරනවා නම් ඔහු පිරිහීමට පත් වෙනවා. මේ විදිහට ඒ ගාථාවෙන්
අසත්පුරුෂයන් ඇසුරු කරන සත්පුරුෂයන් හිතු දකින අසත්පුරුෂ ධර්මයන් අනුගමනය කිරීම දෙලවෙන් පිරීමට නිවනින් පිරීමට හේතු වෙන පරාභව හේතුවක් කියන එක මේ දේශනෙන් පහදා වදාලා. ඊළඟට දී පුත්‍රයා ස්වාමීනි දැන් අපට දෙවෙනි පරාභව හේතුවක් අවබෝධ වුණා. ස්වාමීනි තුන්වෙනි පිරීමේ දොරටුවක් අවසන් ලැබේවා. එළලාවේ ශරුවක්ඥන් වහන්සේ තුන්වෙනි ගාථාවෙන් පිළිතුරු දුන්නා. නිද්දාශීලී සභාශීලී අනුත්ථාතාච යෝනරු අලසෝ කෝධපඤ්ඤානෝ තම්පරා භවතු මුඛං. යම් කිසි කෙනෙක් නිතර නිදන සුළු නම් කලත වේලාවට අවදෙන්නේ උදේ ඉර පාන කන්න නැගිටින්නේ වේලාසනින් රාත්‍රී නිදා ගන්නවා නිින්දටම කාලය ගෙවනවා. ඒක නිද්දාශීලී බව පිරිහීමේ දොරටුවක්. සභාශීලී යම් කෙනෙක් තමන්ගේ වැඩ කටයුතු ගැන බලන්නේ පිරිස් මැද්දට ගින් අල්ලාප සල්ලාප කතා කරමින් නිකරුණේ කාලය ගත කරනවා. ඒ සභාශීලීකම පිරිහීමේ දොරටුවක්. එවැගේම අනුත්ථාතාච කිසිම වීර්ය තේජසක් නැහැ. තමන්ට අවශ්‍ය කටයුතු ගැන උත්සාහයක් නැහැ. හැම වෙලාවෙම මන්දෝත්සාහීව කටයුතු කිරීම පිරිහීමේ දොරටුවක්. අලසෝ සීතල උණුසුම බඩගින්න පිපාස එවැගේම අලුයම සංධ්‍යාව ආදී මොන හරි හේතු හිතා දිවසින් බලන්නාක් මෙන් අම්මලිකමින් දිවස් බලමින් අලසම කාලය ගෙවනවා නම් ධනයෙන් යසසින් ඓශ්වර්යයෙන් සැපයෙන් සම්පතින් ඥාතියෙන්ගෙන් අමුදරුවන්ගෙන් ජීවිතෙන් පවා පරිහානියටපත් වෙනවා. අලසකම පිරීමේ දොරටුවක්. කෝධපඤ්ඤානෝගේ නිතර කිපෙන සුළුයි. කොයි වෙලාවෙකවත් හිතේ මුරුදු බවක් නැහැ. මෛත්‍රියක් නැහැ. හැම වෙලාවෙම හැම දිනාවෙතම කිපෙන සුළු පැවැත්මෙන් ක්‍රෝධ බහුලව වාසය කිරීම පිරිහීමේ දොරටුවක්. එතකොට මේ ගාථාවෙන් පැහැදිලි වුණා නිදන සුළු බව පිරිහීමේ දොරටුවක්. ඒ වගේම සභාශීලී කියන්නේ නිතර පිරිස් මැද්දේ අල්ලාප සල්ලාප කතා කරමින් කල් ගෙවීම පිරිහීමේ දොරටුවක්. වීරියක් නැතුව වීරිය තේජසක් නැතුව කටයුතු මේ වලින් පිරිහීම. ඒ වගේම අලස බව පිරිහීම. එසේම ක්‍රෝධ කරන බව හැම පැත්තෙන් පිරිහීමට හේතුවක් බව ඒ තුන්වෙනි ගාථාවෙන් දේශනා කළා. ඊළඟට දීපුත්‍රය ඇසුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දැන් අපට තුන්වෙනි පිරිහීමේ දොරටුව ආબોධ වුණා. ස්වාමීනි හතරවෙනි පිරිහීමේ දොරටුවක් අවසර ලැබේවා. ඒ සඳහා සරුවක්ඥන් වහන්සේ දේශනා කළා යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං පහෝ සන්තෝ නභරති සම්පරා භවතු මුඛං. යම් කිසි දරුවෙක් තමන් වත් පොහසත්කම් ඇතුව සැපින් ජීවත් වෙන්නේ තමන්ගේ වයෝ වෘද්ධ මව්පිය දෙදෙනාට නොසලකා හරිනවා නම් පිටුපානවා නම් ඒ තැනට අනිවාර්යෙන් පිරිහීම සිද්ධ වෙනවා. මව්පියන්ගේ හදපත්ලේ තියෙන දරුවන් ගැන පුදුම විහිති කරුණාවක් මෛත්‍රියක්. ඒසා ඒ දරුවන් යහපත් වාසනාවන්ත දරුවන් බාටපත් උනේ මව්පියන්ගේ ඒ කරුණා මෛත්‍රිය ආශිර්වාදයක් අනුග්‍රහයක් නිසාමයි. ඒ බව නොසලකන දරුවන් හරියට බුදුරජාණන් වහන්සේට පිටුවැපෑවහා සමාන සිද්ධියක් මව්පියන් නොසලකා හැරීම. අපේ පැරණියෝ කියන්නේ gedara budun මව්පියෝ දෙන්න කියලා. ඒ මොකද දෙමව්පියන්ගේ පිහිටයි දරුවන්ගේ මුළු ජීවිතයට සැලසුනේ. ඒ බව නොදන්නා වගේ දෙමව්පියන් දෙකෙන් බීමින් ඇඳමින් පැළඳමින් බතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් නොසලකා හරිනවා නම් දෙමව්පියන්ගේ වැඩ රාජකාරී නොකර හරිනවා නම් දෙමව්පියන්ගේ ආගමික චාරිත්‍ර කුල චාරිත්‍ර පැහැර හරිනවා නම් දෙමව්පියන් සතු දේවල් නැතිනාශ කරනවා නම් විනාශ කරනවා නම් දෙමව්පියන් ගැන කිසිම තැකීමක් නැතිනම් ඒ දරුවේ කාන්තෙන් පිරිහීමටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ රජගහනු හේතියා ධනවත් බ්‍රාහ්මණයෙක්. ඒ බ්‍රාහ්මණයාට හිටියා පුතුම 4 දෙනෙක්. ඒ අත විවාහපත් කරලා ඒ ඉන්න අතරේ දෙමළ දරුවෝ කියා හිටිය අනේ තාත්තේ අපට ඔය තියෙන දේවල් බෙදා දෙන්න. දැන් තාත්තට පරිහරණය කරන්න අපහසුයි නේ අපි බලා ගන්නම් තාත්තා. ඉතින් ඇත්තට මේ දරුවෝ 4 දෙනාට තමා සතු
4 ලක්ෂයක් ධනෙ 4ට බෙදලා දුන්නා. ඉතින් ලොකු පුතා ගෙදර ගියාම පුතා මොකුත් නැහැ. පුතාගේ බිරිඳ කියනවා ලොකු පුතාට වැඩිින් දුන්නද? අනේ පියාණන්ට ලැජ්ජා හිතෙලා ඊළඟ කෙනා ළඟට ගියා. කොහොම 4 දෙනා ළඟට ගියාම ඒ අයගේ භාර්යාවරු මේ අහිංසක බ්‍රාහ්මණතුමාගේ හිතට වේදනාවක් ඇති කෙරෙව්වා. අන්තිමේදී බ්‍රාහ්මණයා මගට බැස්සා. සිංගමණින් ජීවත් වෙන්න පටන් ගත්තා. ඔය අතරත හිතක් පහළ වුණා. සෑම දිනකට පිහිට වෙන්නේ බුදුරජාණන් වහන්සේ නිසා යන්න ඕනේ බුදුරජාණන් වහන්සේගෙන් පිහිටක් ගන්න කියලා ගියා. ගිහලා මේ ප්‍රවෘත්තිය ප්‍රකාශ කළා. එළනාවේ සරුවක්යන් වහන්සේ මහා කරුණාවෙන් ගාථා 4ක් උගන්වුවා. මෙන්න මේක ගිහිල්ලා සභාවක කියන්න දරුවන් ඉන්න සභාවකදී. ඒ කාලේ දෙමව්පියන් නොසලකනවා නම් දරුවෝ රජුන්ගෙන් දඩුවම් ඉඳින්න වෙනවා. ඒ කියන්නේ දඩ ගහනවා. ඒ විදිහේ මේ අනතුරු ඇති දෙයක් තමයි දෙමාන්ට නොසලකා හැරීම. ඉතින් ඒ බව බුදුරජාණන් වහන්සේ දන්නා නිසා අර දරුවන් ඉන්න සමාගමකදී සංගමයකදී සභාවකදී මේ කියන්න කිව්වා. ඒ වෙලාව මේ දරුවන් භයටපත් වුණා. භයටපත් වෙලා ඒ ගාථා ඇහිලා ගිහිල්ලා බදාගෙන තාත්තා බදාගෙන ගෙදර කරන ගින් ප්‍රස්ථාන කරන්න පටන් ගත්තා. මේ වාගේ ප්‍රවෘත්ති බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සිදු වුණා. ඉතින් ඒ දරුවන් නොසලකා හැරියානම් ඒ දරුවන්ට රජුන්ගෙන් දඬුවම් ලැබෙනවා. එපමණක් නෙමෙයි සසරදී ලැබෙන දෙමව්පියන් ලැබෙනවා නම් මහා නපුරු දුර්දාන්ත එවැගේම සාහසික දෙමව්පියන් තමයි එයට ලැබෙන්නේ. දෙමව්පියන් නොසලකා හැරියානම් පරලෝකදී ලැබෙන දෙමව්පියෝ බොහෝම අකෘතඥ මහා ප්‍රතාප රජුගේ වගේ තමයි. මහා ප්‍රතාප රජුගේ බෝධිසත්ව කුමාරයන් වහන්සේ වයස මාස 7යි ඒ දරුවා පෙති ගෑවන්නේ අන්තිමට ඒ බෝසතාණන් වහන්සේ ඒ දඬුවම් දීන්නේ මොකක් හරි පාපයක් වුණා තමන්ගේ දෙමව්පියන්ගෙන් මේ විදිහට එකක් විඳින්නේ අන්නේ වාගේ දුර්දාන්ත පුජ්‍යලයන්ගේ ආශ්‍රයයට වැටෙන සිද්ධ වෙනවා දෙමව්පියන් නොසලකා හැරීමේ අනික් කාරණේ මෙලෝ වශයෙන් ඔහු තමාට ශාප කරගන්නේ වේදවා තමාටම ඒ අනතුරු ඉඳින්න සිදු වෙනවා මේ ජීවිතේ සසරදී ඉතින් අපාගාමීලා බොහෝ ඉඳින්න සිදු වෙනවා නිසා gedara බුදුන්ද නොසලකුවා වාගේ තමයි දෙමාම්පියන් නොසලකා හැරීම ඒ පිරිහීමේ දොරටුවක් ඊළඟට මේ දීපුත්‍රයා සඳහන් කළා ස්වාමීනි දැන් අපට 4 වෙනි පිරිහීමේ දොරටුව අවබෝධ වුණා ස්වාමීනි 5 වෙනි පිරිහීමේ දොරටුවත් අවසන් ලැබේවා ඊළඟට දේශනා කළා යෝ බ්‍රාහ්මණං වා සමණං වා අඤ්ඤං වාපි වනිබ්බකං මුසාවාදේන වංචේති සම්පරා භවතෝ මුඛං යම් කිසි කෙනෙක් කෙලස් බහා තබූ අර්ථයෙන් බ්‍රාහ්මණ නම් වූ රහතන් වහන්සේලාට එවාගෙම කෙලස් සමනය කරමින් සිටින පැවිදි උතුමන් වහන්සේලාට එවාගෙම දුගී මඟේ අසරණ අනාථාදීන්ට බොරු කියා රවටවනවා නම් ඒක පිරිහීමේ දොරටුවක් ඒත් දෙලෙම පිරිහීමටපත් වෙනවා කියන එක පහදා දුන්නා. එතන බ්‍රාහ්මණ නමින් මෙතන හඳුන්වන්නේ බ්‍රාහ්මණ වංශිකයන් ගැන නෙමෙයි. බ්‍රාහ්මණ කියනවා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට. කෙලස් බහා තබූ අර්ථයෙන් බාහිත පාපෝති බ්‍රාහ්මණෝ කියලා සඳහන් වෙන්නේ කෙලස් බහා තබුවා. සියලු කෙලස් නැසුවා. එවැනි නික්ලේශ උතුමන්ලයි මෙතන බ්‍රාහ්මණ කියන්නේ. ඒ වගේම සමණං කියන වචනේ කොටස් දෙකම ගැලෙනවා. සමණං කියන්නේ නික්ලේශී බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා සහ ඒ ශ්‍රමණ භාවයේ සඳහා නැත්නම් කෙලෙස් නැති කිරීම සඳහා පිළිවෙත් කරන උතුමන් සමණ කියන වචنين ප්‍රකාශ වෙනවා. ඒ වගේම වනිබ්බක කියන්නේ සිඟාගෙන ජීවත් වෙන අසරණයන්. දුකියන් වගේම අසරණයන්. එවැනි කෙනෙකු සම්මුඛ වෙලාවේ ඒ ඇයට සමාජයේ ඇතිනම් යමක් දෙන්න තියෙද්දි දෙන්න නැtei කියලා කියනවා නම් හරි. අහවල් දෙය දෙන්නම් කියලා නොදීනවා නම් හරි. ඒ වාගේ අවස්ථාවක් සිදු වෙනවා නම් බොරුවෙන් රවටනවා නම් ඒක තමන්ගේ දෙලොවම පිරිහීමට හේතු වෙන පරාභව ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ කවදාකවත් සිල්ලුතුන් ගුණවතුන් පැවතීමෙන් වැළකී යුතුයි කියලා. ඒමත් නිසාද ඒක තමන් රවට්ටා ගැනීමක්. සිල්ලුතුන් රැවටිය යුතු අය නෙමෙයි සිල්ලුතුන් කියන්නේ අවංක පිරිසක්. ඒ අවංක පිරිස බොරුවෙන් රවට්ටන්න ගියොත්
සසර ගමනේදී හැමදාම තමන් බොරුකාරයෙක් වෙනවා. කිසි කෙනෙක් ඔහු නොපිළගන්නෙක් බවට පත් වෙනවා. එපමණක් නෙමෙයි සසරදී සිල්වත් ගුණවත් ඇසුරක් කල්ප ගණනාවකින්වත් නොලැබෙන්න ඒක හේතුවක් වෙනවා. මේක නිසා සිල්වතුන් ගුණවතුන් බුදුපසේ බුදුමහරහත් උතුමන් රැවටීමෙන් වැළකී යුතු වෙනවා. ඒ වගේම අසරණ අනාථයන් පවා නරවතා ඒ ඇයට දෙන්න පුළුවන් තියනවා නම් ඒ සලකලා ඔවුන්ගේ හිතට සැනසෙල්ලක් දීම උතුම් ඥානවන්තකම. ඊළඟට මේ දියපුත්‍රය ස්වාමීනි දැන් අපට පස්වෙනි පරාභව හේතුවක් තේරුණා. ස්වාමීනි හයවෙනි පිරිහීමේ දොරටුව අපට අවසර ලැබේවා. පහෝත විත්තෝ පුරිසෝ සහිරඤ්ඤෝ සබෝජලෝ ඒකෝ භුඤ්ජති සාදෝනි තං පරාභවතු මුඛං. ඒ කියන්නේ බොහෝ සම්පත් තියෙනවා යම් කෙනෙකුට. පහෝත විත්තෝ කියන්නේ බොහෝම ධන සම්පත් තියෙනවා. ඒ වගේම බොහෝ භෝග සම්පත් තියෙනවා. මේ විදිහට ධන ධාන්‍ය සංවිධි මුතුමැණික් ආදී සාර ධනය මේවා තියෙනවා. ඒ වගේම කෑම බීම ඇඳුම් පැළඳුම් හැම සම්පත්තියක් තියෙනවා. නමුත් තමාගේ ජීවිතය සඳහා රස මියුරු භෝජන සම්පාදනය කරගෙන gedara බිරිඳටවත් නොදී හැංගෙන අනුභව කරනවා. දුව දරුවන්ට නැහැ, බිරිඳට නැහැ, ඒ වගේම සේවක සේවිකාවන් ඉතින් පුරන්න දෙන්නේ නැහැ, පෙන්වන්නෙත් නැහැ, කියන්නෙත් නැහැ. ඒ වාගේ රස මියුරු භෝජන Taman තනියෙන් පරිභෝග කරනවා නම් ධනවත් පුද්ගලයෙක් ඒක ඔහුගේ පරිහානියට හේතුවක් වෙනවා. එතකොට මෙහිදී සඳහන් වෙන්නේ සැබවින්ම ධන ධාන්‍ය අසීතුරු සැප සම්පත් තියෙන කෙනෙක් සර්ව සාධාරණ හැම දිනාට සැලකිය යුතු බවයි. එසේ නොසලකනවා නම් ඔහුගේ පිරිහීමට හේතු වෙනවා. ඔහු කිසි කෙනෙක් ප්‍රිය නොකරන කෙනෙක් බවට පත් වෙනවා. ඔහු මසුරු මලෙන් ගැවසුණු අර මත්කලේ කෝසේ සිටුවරයා වාගේ ඉල්ලීස සිටුවරයා වාගේ අනුන්ට අප්‍රියමනාප පුද්ගලයෙක් වෙනවා. සමහර විට අපාගාමී වෙනවා. පෙර ජාතියක මහා දල සිටුවරේ පසේ බුදු කෙනෙකුන් වහන්සේ තමන්ගේ ගේ ඉදිරියෙන් යනකොට තමන් ගෙදරින් බැහැර යන මොහොතේ මුණ ගැහිලා කිව්වා ගෙදර සිටු දේවියට මේ හාමුදුරන් වහන්සේට මොනවද දෙන්න කියලා. ඒ සිටු දේවිය කවදා පරිත්‍යාගශීලී. නමුත් මේ සිටුවරයාගෙන් කවදාකවත් අවසර ලැබෙන්නේ සිඟන්නෙකුටවත් යමක් දෙන්න. එදා මේ වචන ලැබිච්ච නිසා සිටු දේවිය මොකද කළේ? පසේ බුදුරජාණන් වහන්සේ ගෙදරට වැඩම කරවාගෙන හොඳින් ආසන පනවලා වඩා හිඳවලා දාන හොඳින් සකස් කළා. බොහෝම ප්‍රණීතව සකස් කළා. ප්‍රණීතව සකස් කරන්නේ ටික වේලාවක් ගත වෙනවානේ. එසේ සකස් කරලා පාත්‍රයේ පිරෙන්න දානේ පූජා කරන වැඳලා පසේ බුදුරජාණන් වහන්සේ පිටත් වුණා. ටික දරුවක් යනකොට මේ සිටුවරයා ගෙදර ආපහු එද්දී මුණ ගැහුණා. මුණ ගැහිච්ච වෙලාවේ පාත්‍රයට එබිලා බැලුවා. බැලුවා බොහෝම ප්‍රණීත දානයක්. හිත නරක් වුණා. අනේ මොකදද මේ නිකං කාලා ජීවත් වෙන නැත්නම් මෙච්චර ප්‍රණීතව දෙන්නේ. අපේ ගෙදර වැඩ කරන්නෙකුට මේක දුන්නා නම් අපට වැඩියෙන් වැඩ කරලා දෙනවානේ කියන හිත අප්‍රසාදයටපත් කරගත්තා. මේ අවස්ථාවේදී ඔහු යමක් දෙන්න කියපු වචන නිසා ආත්මභාව 7ක් දිවි ලෝක උපන්න අල්පේශාක්‍යව. නැවත ආත්මභාව 7ක් මනෝ උපන්න මහ සිටු සම්පත් ඇතිව. කවදාකවත් කුස පිරෙන්න කෑමක් ගන්නෑ. ප්‍රණීත කෑමක් ගන්නෑ. ඒ වගේම ඇඟට වටිනා ඇඳුමක් අඳින්නේ. ඒ වගේම සැපදායක ආසනයක වාඩි වෙන්නේ. සැපදායක යාන වාහනයක් පාවිච්චි කරන්නේ. ඒ වගේම හැමදාම මසුරු මලෙන් ගැවසීගෙන හිටියා. කවදාකවත් කිසි කෙනෙකුට සත පහක දෙයක් දෙන්නේ නැහැ. අන්තිමේදී ඔහුට දරුවක් නැතුව මැරිලා ගිහින් රෝරුවකින් නරකේ උපන්නා. කවුරුවදාරකි. ඉතින් මේ ධන සම්භාර සියල්ලම කුසල් මහ රජුගේ රජාවාසයට ගන්න සිද්ධ වුණා. මේ ප්‍රවෘත්ති රජුගේ බුදුරජාණන් වහන්සේට කිව්වාම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න එතනත්තාගේ හිතේ තිබෙච්ච අර අප්‍රසාදයේ නිසා සිදුවුණු විපාකයක් කියලා. එතකොට එතන සඳහන් වුණේ අර සිල්ලුතුන්ද ගුණවතුන්ද නොසලකීමේ පාපයයි. නොසලකීමේ පාපය නිසා අන්තිමේදී මේසා විශාල සම්පත් ඇතුව හිටියත් දුගී දුප්පතේ කැටේ ජීවත් වෙලා අපාගාමී වුණා. මේ වාගේ සිල්වත් ගුණවත් උතුමන්ද නොසලකීමක් විපාක හේතුවක් වෙනවා. ඒ වගේම
අර තමා සතු ධන ධාන්‍ය වස්තු සම්භාර තියෙද්දී එකලාව අනුභව කිරීමත් තමාට අහිත කර පිණිස පවතිනවා. හැබැයි කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුණා නම් ඔහු යහමඟට හැරෙන්න පුළුවන්. බුද්ධ කාලයේ මච්චරේ කෝසේ සිටුවරයා වගේ. මච්චරේ කෝසේ සිටුවරයාත් මේ වගේම මසුරු මල ඇති කෙනෙක්. කවදාකවත් රසට කෑමක් ගන්න, හොඳට අඳින්නේ නැහැ, හොඳ යාන වාහන පාවිච්චි කරන්නේ, හොඳ කුඩයක් හොඳ පාවාහනක් පාවිච්චි කරන්නේ, ගෙදර කිසිම රසමීරු ආහාරයක්වත් සම්පාදනය කරන්නේ නැහැ. එක දවසක් රාජසේවයට යනකොට එක්තරා මිනිස්සු සුරාපානය කරලා කැවුම් කනවා දැක්කා. මේ මිනිසයාට තද ආශාවක් ආවා කැවුම් කන්න. ඒ මිනිසයා ගෙදර ගිහිල්ලා ඇඳේ වැතිරගත්ත කාකාර නොකිය. සිටු දෙවියන් මොකද අසනීපද? අහන්නේ කතා නැහැ. ආය නැවත අහනකොට කිව්වා ඉතින් මගේ තියෙන දේවල් ඔබ දන්නේ නැහැනේ කියලා. ඉතින් කිව්වා මොනවද? මට කැවුම් කන්න ආසයි. ඉතින් අපි මම නම් මේ මුළු ගමටම හදන්නද කැවුම්? මොකටද ගමට හදන්නේ? එහෙනම් ගෙදර නැත්තන්නේ? ඒත් එපා. එහෙනම් අපි දෙන්නට ඔබට මොකටද මට නෙවෝන. ඉතින් ඒක අවශ්‍ය දේවල් අරගෙන මේ සිටු දේවිය අර සිටුවරයත් එක්ක ගියා මතු මහන්තලාවට. මොකද මේ කැවුම් මේ ඉදෙනකොට සුවඳ වියදෙනවානේ. අනිත් හැර නොදැනින්න. ඉතින් මතු මහන්තලාවට ගිහිල්ලා කැවුම් ටෙක උයන වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසින් දැකලා මුගලන් මහ රහතන් වහන්සේ නියම කළා මේ මච්චරේ කෝට්ටේ සිටුවරයා দমনය කරලා එන්න කියලා. මුගලන් මහ රහතන් වහන්සේ රජයාට සීනඳුරු කවලව සහස්සක් මං කරමින් පෙනී හිටියා. එතකොට මේ මිනිසයාට බලවත්ම තරහක් ආවා. මෙතෙන් දැක්කාන් මේ පැවිද්දෙක් කියලා. ඒ වෙලාවේදී මේ රහතන් වහන්සේ මොකද කෙරේ? දුන් දාන්න පටන් ගත්තා. ඉතින් මේ සිටුවරයා බය වුණා ගිනි දාල්වයි කියලා. කිව්වා මේ හාමුදුරන් වහන්සේට කුඩා කැවමක් හදලා යවමු කියලා. ඉතින් කුඩා කැවම හදන්න යනකොට ඒක ලොකු වෙනවා. අන්තිමේදී කමක් නැහැ තියෙන එකක් දෙමු කියලා. යා වෙන් කරන්න බැලුවා වෙන් කරන්න බැහැ. ඊට පස්සේ මොකද කෙරේ? අර මච්චරේ කෝසිය සිටුවරයාට බලවත්ම හිතේ වේදනාවක් ආ මෙතෙන්දත් ඇවිල්ලා මේක කරගන්න බැරි වුණා කියලා ඔක්කොම දෙමු කිව්වා. ඊට පස්සේ රහතන් වහන්සේ ප්‍රකාශ කළා සිටුවරයේ මට නෙමෙයි මේ අවශ්‍යයෙන් අපේ බුදුරජාන් වහන්සේගේ සංඝයාට එනිසා ඔබ සූදානම් වෙන්න ජේතවනාරාමයට යන්න. දැන් මේ ඉන්නේ රජගහනුවර ජේතවනාරාමයේ දුම් 45ක් දුරයි. නමුත් මුගලන් මහ රහතන් වහන්සේ කියා හිටියා ඔබ ලෑස්ති වෙන්න. ඔබේ ගෙමිදුලට ජේතවනාරාමයේ ළඟ වෙයි කිව්වා. ඇත්තටම මිදුලට බැස්සා මෙන්න ජේතවනාරාමයේ ළඟයි. ගිහින් මේ කවුම් බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට පූජා කළා. ඊළඟට එනේන හැමෝටම බෙදා දුන්නා. ගන්න එක පිළිරෙනවා. අන්තිමේදී දෙන්නත් හොඳට අනුභව කළා. අන්තිමේදී ඇහුවා මේක ඉවර වෙන්නේ නැහනේ. එදා මුණින් අතට හරවන්න කිව්වා. අන්තිමේ එක මුණින් අතට හැරෙව්වාම අවසන් වුණා. එදා බුදුබණ අහලා මේ සිටුවරයයි සිටු දේවිය දෙන්නම සෝවාන් ඵලයටදපත් වුණා. මේ සිදුවීම අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ. ඉතින් ඒ වෙලාවේ ඔහු අර බොහෝ සම්පත් ඇති විඳගෙන තනියම රසනියුරු භෝජන වන්දන්න හැදුව නමුත් සසර පිනක් තිබුණා. නමුත් හැමෝටම ඔයාගේ පිනක් ලැබෙනවා කියන්නේ බෑනේ. එනිසා රසනියුරු භෝජන එකලාපාදී පාවිච්චි කිරීම පිරිහීමේ දොරටුවක් අනුන්ගේ විශ්වාසයේ කැඩෙන අනුන් පිළිකුල් කරන සිද්ධියක්. එනිසා සංග්‍රහශීලී වීම හැමදාම දියුණුවට හේතුවක් වෙනවා. ඊළඟට දීපුත්‍රය ආශාසිතිය ස්වාමීනි 6 වෙනි පිරිහීමේ හේතුව දැන් අප අවබෝධ කරගත්තා. 7 වෙනි පිරිහීමේ දොරටුවත් අපට අවසර ලැබේවා. ඒ වෙලාවේ දේශනා කළා ජාති තද්දෝ ධන තද්දෝ ගොත්ත තද්දෝ ච යෝනරෝ සංඥාතින් අතිමඤ්ඤේති තම්පරා භවතු මුඛං. යම් කිසි කෙනෙක් ඉන්නවා තමන්ගේ ජාති නිසා මත් වෙනවා. තමන්ගේ ධනෙ නිසා මත් වෙනවා. තමන්ගේ පෙළපත නිසා මත් වෙනවා. එසේ මත් වෙලා තමන්ගේ ඥාතීන් හෙලා දකිනවා. පහත් කොට සැලකනවා. නොසලකා හරිනවා.
අගෞරව කරනවා. එහෙනම් ඔහු දෙලොවින්ම පිරිහෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන එක ගාථාවේ තේරුම. ඒකට එතින්දි සඳහන් වුණේ ජාතිය. තමන්ගේ ජාතිය නිසා අපි සිංහල ජාතිය කියලා අපි කියනවා. ඒකෙන් මත් වෙන්න අවශ්‍ය නැහැ. අපි ආර්ය ජාති කියලා හිතෙනවා මත් වෙන්න අවශ්‍ය නැහැ. එක එක ජාති නාම ගම් කියමින් මත් වෙන්න අවශ්‍ය නැහැ. අර බුරුම රටේ ඉන්න පරෝනිම වංශක්කාරයෝ යැත්තන් කියනවා මෝන් ජාතිකයෝ කියලා. කවුරු හරි කියම් අපි මෝන් කියලා. ඒ මොකද අර වංශවත්කම හිතට අරගෙන. ඒ වාගේ තමන්ගේ ජාතිය මේ හිතට අරගෙන ඒ මත්තුනොත් ඒක පිරිහීමට හේතුවක් වෙනවා. අනික තමන්ගේ ධනය. ධනය කියන එක හැමදාම එක වාගේ තියෙන්නේ ධනය පිරියනවා. ඒ නිසා ධනය නිසා මත්තුනොත් ඔහු නිර්දනයක් වෙනවා. ඔහු පිරිහීමටපත් වෙනවා. අනික ගෝත්‍රය තමන්ගේ වංශයේ පෙළපත මුල් කොටගෙන මත්තුනොත් මේක පිරිහීමට හේතු වෙනවා. ඔය මොනම කාරණයක් හරි හිතට අරගෙන තමන්ගේ මව්පස පියපස ඥාතීන් හෙලා දකිනවා නම් ඒගොල්ලෝ පිටු පානවා නම් ඒගොල්ලෝ අගෞරව කරනවා නම් ඒක තමන්ගේ පිරිහීමට හේතුවක් වෙනවා. නිසා ඥාතිත්වයේ මැනවින් ආරක්ෂා කිරීමත් අවශ්‍යයි. ධනයෙන්, වංශයෙන්, ජාතියෙන් මත් නොවී සිටීම අවශ්‍යයි කියන එක පහදා දෙමින් ඒ හත්වෙනි පිරිහීමේ දොරටුව දේශනා කළා. දීපුත්‍ර ඇසුවා ස්වාමීනි දැන් අපට හත්වෙනි පිරිහීමේ දොරටුව අවබෝධ වුණා. ස්වාමීනි අපට අටවෙනි පිරිහීමේ දොරටුවක් අවසන් ලැබේවා. ඒකට සරුවක්යන් වහන්සේ මෙහෙම දේශනා කළා. ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ච යෝනරෝ ලද්ධං විනාශේති කම්පරා භවතු මුඛං. යම් කිසි පුද්ගලෙක් ස්ත්‍රී ධූර්ත වේනවා. ඒ කියන්නේ පරදාර සේවනයේ ලොල් වේනවා. වෛශා සේවනයේ ලොල් වේනවා. සුරා දුත්තෝ සුරාපානයේ ලොල් වේනවා. අක්ක දුත්තෝ සූදුවට ලොල් වේනවා. මේ කියන පිරිහීමේ දොරටු තුනෙන් එකකතාරෙන් ලොල් වුණා නම් ලද්ධං විනාශේති ලැබුණු සෑම සම්පත්තියක් විනාශයට යනවා පිරිහෙනවා. මේක පිරිහීමේ දොරටුවක්. එතකොට මේදී සඳහන් වුණේ ස්ත්‍රී ධූර්ත භාවයේ කායික සෝයෙන් කියන්නේ නිරෝගී සෝයෙන්ද පිරිහෙනවා. ස්ත්‍රී ධූර්ත කර්මයේ යෙදෙන පුද්ගලයා කාසස්වාස ආදී භයානක රෝගයන්ටපත් වෙලා අද කාලේ තියෙන ඒඩ්ස් වැනි රෝගයන්ටපත් වෙලා විනාශයටපත් වෙනවා. ඒ වගේම සුරාදුත්තු සුරාපානය නිසා තමන්ගේ පින්කල් ලබාගත් මේ පුණ්‍යවන්ත ජීවිතේ පිටින්ම විනාශ වෙනවා. liver එක දිය වෙලා යනවා, පෙනහැල දිය වෙලා යනවා, අක්මාව දිය වෙනවා, කියන්නේ වකුගඩු දිය වෙනවා. මේ රෝගාබාධයන්ටපත් වෙනවා. ඒ වගේම තවත් අස්පනාකට ධනෙ පිරිහෙනවා. ඒ වගේම බය ලැජ්ජා නැති වෙනවා. එසේම අනුන්ගේ නිന്ദා පහස යන ලක් වෙනවා, නුවණ පිරිහෙනවා, මෙලවෙන් පිරිහෙනවා, පරලොවෙන් පිරිහෙනවා. අනික සූදු ක්‍රීඩාව. සූදුවට අබ්බැහි වීම නිසා අනිවාර්යයෙන් අර වතුරට දාපු ලුණු වාගේ තමා සන්තක දේවල් කියන්න විනාශ වෙනවා. සූදු ක්‍රීඩාව කරන්න Taman ජයගත්තොත් වෛරක්කාරයන් ඇති වෙනවා. ඒ වෛරක්කාරයන්ගෙන් ජීවිතේ පවා නැති වෙන්න පුළුවන්. Taman පෙරදුනොත් ධනෙ යනුව ශෝකාන්විත වෙනවා. ඒ වගේම අස්පනා හිතෙම ධනෙ හානි වෙනවා. හිතමිතුරන්ගෙන් දෝෂාරෝපණයන්ද ලක් වෙනවා. හිතමිතුරන් කොන් කරනවා. ඒ වගේම ආවාහ විවාහ කටයුතු වලදී ඔහු කොන් වෙනවා. ඔහු කිසි කෙනෙකු ආවාහ විවාහ කටයුතු සඳහා සහභාගී කරවා ගන්න එවැනි මේ සූදුවට බැහැ වුණු කෙනෙකුට අමුදොරවම් පෝෂණය කරන්න ශක්තිය නැහැ කියලා. මේ වාගේ ආදීනව රැසගතව මුණ පාන්න සිදු වෙනවා. නිසා දෙලොවම පිළිහෙනවා. ලද්දන් විනාශේති. ඒ කියන කාරණා හේතුකට මොකද සිද්ධ වෙන්නේ? ලැබුණු සියල්ලම විනාශ භාගයටපත් වෙනවා. අර පෙර ජාතියක මහා ධනවත් සිටුවරු 4 දෙනෙක්. ඒවට කරන්න දෙයක් නෑ වස්තු සම්භාරයට. එක්කෙනෙක්වත් හොඳට කාලා බිලා සන්තෝෂෙමින් ඉඳිනවා. එක්කෙනෙක් කිව්වා අපි තෙලිසෙල්ලම් වලට මේක වියදම් කරමු. එක්කෙනෙක් ඊට වඩා හොඳයිනේ. මුදල් වලින් කරන්න බැරි වැඩක් නෑනේ. අපි පරදාර සේවනයේ යෙදෙමු. අන්තිමේ ඒ පාපක්‍රියාව කළා මෙච්චර සිදු සම්පත්
පිරිහිලා ගියලා ලෝකමු නරකේ උපන්නා. ලෝකමු නරක කියන මහා භයානක ලෝධියේ කියන නරකාදිය. ඒක ඉහළින් පහළ කෙළවරට යනවලු අවුරුදු 30000ක්. පහළින් ඉඳලා උඩට එන්න අවුරුදු 30000ක් යනවා. කොහොම අවුරුදු 60000කින් පස්සේ මේ හතර දෙනා මූණට මූණ සම්මුඛ වුණා. ඒ වෙලාවේ හතර දෙනාම තමන්ගේ දුක් ගැනවිල කියන්න හදනකොට අකුරු එක එකයි කියුනේ. දූසනෝසෝ කියලා. ඕකත් අහලා කුසල රජුගේ බාරෙලා යාගයක් කරන්නක් ගියානේ. පස්සේ බුදුරජාන් වහන්සේ අන්තන්ගේ යාගයෙන් අතමුදවලා කොට බණ කියලා ඉක්මවලා දුන්නා. ඉතින් මේ වාගේ සිදුවීම් වලින් පේනවා ස්ත්‍රී ධූර්තකම මහා භයානක පාපයක්. ඒක කවද ගොඩ එනවාද? ඒ වගේම සුරා ධූර්තකම ඒකත් වඩා භයානකයි. නරකාදී තිසං අපාය අනන්ත දුක් විඳලා යම් කලක මනුලොවට ආවනම් උපනුම් පන්තන මන්ද බුද්ධික වේනවා උමතු වේනවා. තවත් අන්ධ ගොළු බිහිරි ආදී අභවිතාවයන්ටපත් වෙනවා. ඒකවරක් නේ අනන්ත වාරවල. ඒ වගේම සූදුවත් ඒ තරම් අන්තරාදායකයි. මේ සායෙන් වැළකීම යුතුයි කියන එක මේ පරාභව සූත්‍රයේ ඒ ගාථාවෙන් පහදා වදාලා. ඊළඟට මේ දීපුත්‍රයා ස්වාමීනි දැන් අපට 8 වෙනි පිරිහීමේ දොරටුවක් අවබෝධ වුණා. ස්වාමීන් 9 වෙනි පිරිහීමේ දොරටුව අපට අවසර ලැබේවා. ඒකට සරුවක්ඥන් වහන්සේ මෙහිම දේශනා කළා. සේහි ධාරේහි සන්තුට්ඨෝ වේසියාසු පදිස්සති විස්සති පරදාරේසු තම්පරා භවතු මුඛං. යම්කිසි විවාහපත් වූ මිනිසෙ තමන්ගේ ස්වකීය භාර්යාව හැර පරදාර සේවනයේට හරි වෛශා සේවනයට යනවා නම් ඔහු ඒකාන්තෙන් පරිහානියටපත් වෙනවා. පරිහානියටපත් වෙනවා අර මුලින් සඳහන් කළා වගේම නානා ප්‍රකාර රෝගාබාධයන්ටපත් වෙනවා. අපකීර්තියටපත් වෙනවා. රජදරුවන්ගෙන් දඬුවම් පවාමින් ඉන්න වෙනවා. චත්තාරේ ථානානි නරෝ පමත්තෝ ආකජ්ජති පරදාරූප සේවි. ඔය වගේ ගාථාවෙන් සඳහන් වෙනවා. ඒ පරදාන කර්මයේ කරන එක නම් මහා භයානක විපාක 4කට මුණ පාන්න වෙනවා. අපුඤ්ඤ ලාභෝ නනිකාම සෙය්‍යං නින්දං තතියං නිර්යං චතුත්තං. මහා පාපයක් අත්කරගත්ත වෙනවා. ඒ වගේම නින්දාවටපත් වෙනවා. කැමැතිසේ නිඳා ගැනීමේ සැපේ නැති වෙනවා. කෙලවර අපාගාමිනෝ නරකාදී. මේ වාගේ දුක්ඛ ජීවිතයන්ටපත් වෙන්න හේතු වෙන බව සරුවක්ඥන් වහන්සේ දේශනා කළා තියෙනවා. එනිසා එවැනි පාපය පිරිහීමේ හේතුවක් බැවින් මෙන් වැළකී යුතුය කියන එක 9 වෙනි පරාභව ධර්මයේ හැටියට පාදා දුන්නා. ඊළඟට දේශනා කළ 10 වෙනි කාණේ ඒ දිව් පුත්‍රයා ස්වාමීන් අපට 9 වෙනි පිරිහීමේ දොරටුව ආબોධ වුණා. 10 වෙනි පිරිහීමේ දොරටුව අවසන් ලැබේවා. ඒ වෙලාවේ දේශනා කළා අපීත යොබ්බුනෝ පෝසු ආනේති තිම්බරු තනින් තස්සා ඉෂ්ඨා නසුපති තම්පරා භවතු මුඛං. තරුණමේ ඉක්මවා ගිය මැදි වයසේ මහලු වයසේ ඉන්න පුරුෂයෙක් තරුණ වියේ ඉන්න ඒ කියන්නේ තිබිලි පාලගෙන පියවරු ඇති බොහොම තරුණ වියේ සිටින කුල කාන්තාවක් දරියක් සරණ පාවා ගත්තොත් ඇය තරුණ පුරුෂයෙක් පතයි කියන බලවත් මේ ඊර්ෂ්‍යාවෙන් ප්‍රාදාව නිදා නොගෙන මහලු කුජලයා පැවෙනවා. එතකොට සිද්ධ වෙන්නේ උට නින්දේ නිදේශ පෙරෙන්නේ නැති වෙනවා. තමන්ගේ භාර්යාවගෙන් පිළිහෙනවා. භාර්යාව පිළිකුල් කරනවා. ඒ වගේම භාර්යාව ඒ කුජලයා කෙරෙහි අවිශ්වාසවන්ත වෙනවා. එයින් අන්‍යෝන්‍යයන් විරෝධතාවය ඇති වෙලා ඒ පෞල් ජීවිතයේ අවුල් බාටපත් වෙලා කඩ වෙලා යන්නත් පුළුවන්. එනිසා ඔහු දෙලෙම පිරිහීමටපත් වෙනවා. කියන එක මේ දේශනාවෙන් පහදා දුන්නා. එතන සඳහන් වෙන්නේ ආවා විවාහ කටයුත්තක් කරගන්නනොත් සමාන වයසක අයෙක්. ඒ වගේම සමාන ජාති, සමාන කුල ගෝත්‍ර, ඒ වගේම සමාන අදහස් ඇති අයෙක්. එහෙම නැත්නම් මේ ජීවිතයේ එකලාව ජීවත් වුණාට වඩා මහ වදයක් වෙන්නද පුළුවන්. නිසා සරුවක්යන් වහන්සේ ඒක පහදා දුන්න සමාන වයස ඇති අය පමණක් ආවා විවාහ කටයුතු වලින් තෘප්තියටපත් විය යුතු බව. දැන් ජූජක බ්‍රාහ්මණයාට සිද්ධ වුණෙත් ඒකනේ. අන්තිමේදී ඔහු මහත් ව්‍යසනයටපත් වුණානේ මේ තරුණ කාන්තාවක් ලැබීම නිසා. ඒ නිසා සෑම මේ පුජ්‍යලයක විසින් මේ ගැන සලකා බැලිය යුතුයි කියන එක මේ 10 වෙනි පරිහානිකර ධර්මයේ හැටියට පහදා දුන්නා.
ඊළඟට මේ ජීව පුත්‍රයා ඇසුවා ස්වාමීනි දැන් අපට 10 වෙනි පිරිහීමේ දොරටුවක් පැහැදිලි. ස්වාමීනි 11 වෙනි පිරිහීමේ දොරටුව අවසන් ලැබේවා. ඉත්ති සොණ්ඩින් විකිරණින් පුරුෂං වාපි තාදිසං ඉස්සර යස්මින් තාපේති තම්පරා භවතු මුඛං. මේ ගාථාවෙන් දේශනා කළ 11 වෙනි පිරිහීමේ හේතුව. ඉත්ති සොණ්ඩින් විකිරණින්. සොණ්ඩින් කියන්නේ මස් මාංශ වලට හා සුරාවට ගිජු වූ ස්ත්‍රියක්. එහෙම නැත්නම් වෙන්නේ පුරුෂයෙක්. ඉස්සරියස්මින් ථාපේති. උසස් තැනක තියෙනවා. යම්කිසි පාලකයෙක් හැටියට, භාරකාරයෙක් හැටියට, භාණ්ඩාගාරිකයෙක් හැටියට වගේ කියුතු ඨානාන්තරයකට තිව්වොත් එහෙම ඒක පිරිහීමේ දොරටුවක් වෙනවා. ඒ කියන්නේ මාංශ ගිජු, මාංශ රස කෙරෙහිම ලොල්ලු, එවැගේම සුරාවට ගිජු පුජ්‍යලයා නිතරම දලිහිරුවන් වාගේ තමන්ගේ ධනය විසුරුවා හරිනවා. නැත්තම් පිළිහෙලා ගන්නවා. අපතේ හරිනවා. අර පරිස්සමෙන් තොර වෙනවා. එනිසා එවැනි පුජ්‍යලයෙකු යම්කිසි වගකියුතු තනතුරකට පත් කරනවා නම් ඒක ඒ පත් කරන තැනැත්තාගේ විනාශයට පිළිහිමට හේතු වෙනවා. එනිසා පුජ්‍යලයන්ගේ තත්ත්වයේ තෙරුම්ගෙන ඒ පුජ්‍යලයන් ඒ සුදුසු තනතුරට පත් කළ යුතුයි කියන එකයි ඒ ගාථාවේ අදහස. මහා බෝසතාණන් වහන්සේ කිසිරිතක් තියෙනවා පුජ්‍යලයන් පිළිබඳව සියල්ල සොයලා බලනවා. සොයලා බලලා මේ පුජ්‍යලයා මීට සුදුසුයි මේ පුජ්‍යලයා මීට සුදුසුයි කියලා සුදුසු පුජ්‍යලයන් ඒ කටයුතු යොදවනවා. ඒක බෝසතාණන් වහන්සේ පුරුදු කරපු ඉතා වැදගත් චාරිත්‍රයක්. එහෙම නැතුව අර වාගේ සුරාවට සූදුවට මාංශ රසයට ගිජුණු පුජ්‍යලයන් යම් උසස් තනතුරට පත් කළා නම් Tamandat අනුන්dat හැම දෙයකම පරිහානියට හේතුවක් වෙන බව ඒ 11 වෙනි ගාථාවෙන් දේශනා කළා. ඊළඟට දීපුත්‍රය ඇසුවා ස්වාමීනි 11 වෙනි පිරිහීමේ දොරටුව අපට පැහැදිලි. නිසා අනුකම්පාවෙන් 12 වෙනි පිරිහීමේ දොරටුවක් අවසන් ලැබේවා. ඒකට මෙහෙම දේශනා කළා. අප්ප භෝගෝ මහා තන්හෝ කත්තියේ ජායතේ කුලේ සෝධ ප්‍රඥම් පත්ථයේති සම්පරා භවතු මුඛං. භෝග සම්පත් අඩු. ඒ වගේම මහා තණ්හාව ඇති පුජ්‍යලේ උසස් තැනක උපදිනවා. කොට භෝග සම්පත් නැහැ. නමුත් මහා තණ්හාවෙන් බරිතයි. එවැනි පුජ්‍යලේකු රාජ්‍ය පතනවා නම්, නායකත්වයේ පතනවා නම්, අද කාලේ රාජ්‍ය වශයෙන් තියෙන යම් නායකත්වයේනේ එවැනි තත්ත්වයක් පතනවා නම් ඒක මුළු රටේම මුළු ජනපදයේම පරිහානියට හේතුවක් වෙනවා කියන එක ඒ 12 වෙනි ගාථාවෙන් දේශනා කළා. ඒ කියන්නේ භෝග සම්පත් අඩු නම් ඕට රටක් කරන්න, ජනපදයක් පාලනය කරන්න, නායකත්වයක් දරන්න පහසුකම් ලැබෙන්නේ නැහැ. ਉਹ අසරණියෙක්, ਉਹ ඉඟන්නේ. ਉਹ මහා තණ්හා බරිත කෙනෙක් නිසා අනුන් සතු දෙයට හැරගන්නෙක් බාටපත් වෙනවා. අනුන් හිංසා පීඩා කළා හරි අනුන් සතු දේ තමන් සතු කර ගැනීමට බලන පුජ්‍යලෙක් බාටපත් වෙන බැවින් ඔහු නිසා මුළු රටම ජනපදයේම විනාශයටපත් වෙන බැවින් ඒක පිරිහීමේ දොරටුවක් කියන එක පහදා දුන්නා. දැන් දී පුත්‍රයන් නිශ්ශබ්ද වුණා. මොකද දැන් අහලා එපා වෙන තරමට පිරිහීමේ දොරටු මේ තරම් තියෙනවානි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ නැවත නැවත ප්‍රශ්න අහුවා නම් දහසක් වුණත් පිරිහීමේ දොරටු දේශනා කරයි. එසේ දෙවන දේශනා කරන්න සරුවක් යනවද පුළුවනි. නමුත් දී පුත්‍රයා එතනින්ම නැවතුණා. හැබැයි අන්තිමට බුදුරජාණන් වහන්සේ මෙහෙම අවසාන ගාථාවෙන් දේශනා නිම කළා. ඒතේ පරාභවයේ ලෝකේ ඉති විඤ්ඤාය පණ්ඩිතෝ අරියෝ දර්ශන සම්පන්නෝ සලෝකං භජතේ සිවං. ඥානවන්ත පුජ්‍යලයා ආර්ය කියන්නේ මෙතන සීලාදි ගුණ සම්පන්න වූ ඥාන දර්ශන සම්පන්නෝ කියන්නේ උසස් ප්‍රඥාව ඇති පුජ්‍යලයා ඒතේ පරාභවයේ ඉති විඤ්ඤාය. මේ පිරිහීමේ දොරටු මෙසේම තේරුම් කරගන්නවා, අවබෝධ කරගන්නවා. අවබෝධ කරගෙන දර්ශන සම්පන්න වූ ඒ ඥානවන්ත පඬිත පුජ්‍යලයා සලෝකම් භජතේ සිවං. ඒ පිරිහීමේ දොරටු සියල්ලම වහලා දානවා. පිරිහීමේ දොරටු සියල්ලම අතර දාලා ඒතනත් අභිවෘද්ධ කර පිළිවෙත් මඟ අනුගමනය කරමින් දෙව්ලොව, මනුලොව, බඹලොව වැනි සකදායක භූමින්හි සම්පත් විදිනවා පමණක් නෙමෙයි
ඒ දෙව්ලෝ බඹලෝ මන්ලෝ පවා ඉක්මවා යන ලෝකෝත්තර ශිව පුරයටද නිවන් පුරයටද පත් වෙන්න සමර්ථ වෙනවා කියන අවසාන ගාථාවෙන් දේශනා කළා. මේ දේශනාව අහනකොට තමයි මේ රස සිටියා වූ දෙවියන් අතරට කෝටි ලක්ෂයක් දෙන අරිහත්ත්වයටපත් වුණා. අසංකේයයක් පිරිස යත මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. දැන් මෙතෙන්දී අපි සලකා බලන්නට ඕනේ. අපි පංචශීල සමාදන් වෙනවා වගේ මේ පිරිහීමේ දොරටු වලින් අත මිදීමටත් අපි සමාදන් වන්නට ඕනේ. නිතර හිතන්නට ඕනේ, නිතර කියවන්නට ඕනේ. එහෙම නැත්නම් අපි යම් ඒ පිරිහීමේ දොරටු වලට සමීප වෙන්න පුළුවන්. අර මහා මංගල සූත්‍රයේ කරුණ අදිෂ්ඨාන කරන්න වගේ මේ කරුණොත් අපි නිතර අදිෂ්ඨාන කරන්න පුරුදු වෙන්නට ඕනේ. එනිසා අපි මෙන්න මේ විදිහට මේක කෙටියෙන් සලකා බලමු. සුමිහිරි නිවන් සපතින් සනසෙනු පිණිස මම ධර්මකාමී වන්නෙමි, ධර්ම දෙස්සී නොවන්නෙමි, ධර්ම ශ්‍රවණයෙහිද ප්‍රතිපත්ති පිරීමෙහිද රුචි කරන්නෙමි, අධර්මයෙහි හැසිරීමෙන් සදාට වැළකී නිවන් මඟ ගමන් කරන්නෙමි, අසත්පුරුෂයන් ආශ්‍රයෙන් වළකින්නෙමි, සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් ඇසුරෙහි ප්‍රියවන්නෙමි, අසත් ධර්මයන් තුති නොකරන්නෙමි, සද්ධර්මයම ප්‍රිය කරන්නෙමි, නිද්දාශීලී නොවන්නෙමි, පිරිස මැද නිකරුණේ හැසිරීම නම් වූ සභාශීලී නොවන්නෙමි, වීර්ය තේජස ඇතුව ජීවත් වන්නෙමි, කිසි කලෙක අලස නොවන්නෙමි, කිසි කලෙක ක්‍රෝධ නොකර මෛත්‍රී වඩන්නෙමි, හදා වඩාගත් දෙමව්පියන් වෙත කළ ගුණ සලකමින් සියලු උවටන් සලසන්නෙමි, සිල්වත් ගුණවත් උතුමනටද බුදුපසේ බුදුමහරහත් උතුමනටද දුගී මගේ අසරණ ආදීනටද බොරුවෙන් වංචා නොකරන්නෙමි, සත්‍යයෙහි සමකල්හි පිහිටන්නෙමි, බොහෝ වස්තු සම්පත් නැතිව බොහෝ රස මියුරු බොජුන් ඇතුව එකලාව නොවලඳා සංග්‍රහශීලී වන්නෙමි, ජාතිය නිසාවත් ධනය නිසාවත් ගෝත්‍රය නිසාවත් මානයෙන් මත් නොවන්නෙමි, තමන්ගේ ඥාතීන් වෙත හදපත්ලෙන් විශ්වාසය දිනාගන්නෙමි, ස්ත්‍රී ධූර්ත සුරා ධූර්ත ආදී වශයෙන් ඇති පිරිහීමේ දොරටු සදහට පියදා පිස වසා දමන්නෙමි, එසේම ස්වකීය භාර්යාවන් හැර පරදාර සේවනයකට හෝ වෛශ්‍යා සේවනයකට කිසි කලෙකපත් නොවි සීලාචාර වන්නෙමි, වයෝ වෘද්ධව තමහට නොගැලපෙන තරුණ කතුන් සරණ පාවා ගැනීමෙන් වැළකී සීලාචාර වන්නෙමි, නානා විද රස බොජුන් කෙරෙහිද මාංශ රසයෙහිද සුරාවෙහිද ලොල්ලු පුද්ගලයන් උසස් තැනක තැබීමෙන් වැළකී සීලාචාර සම්පන්න සුදුසු පුද්ගලයන් සුදුසු තන්හිපත් කිරීමෙහි නැනවත් වන්නෙමි, භෝග සම්පත්තියෙන් තොර වූ තෘෂ්ණාවෙන් අධික වූ පුද්ගලයන් ඉසුරුමත් තැනෙහි නොතබන්නෙමි, සමකල්ලි කල්යාණ මිත්‍ර ගුණ ඇති තෘෂ්ණාවෙන් තොර වූ සතර සංග්‍රහ වස්තු අනුගමනය කරන උතුමන් උසස් තැනකට පත්වනු පිණිස ආරාධනා කරන්නෙමි, මෙසේ වූ පිරිහීමේ දොරටු සියල්ලෙන් අත මිදී මහා මංගල ධර්මයට අනුව
උසස් පිළිවෙත් පුරා මෙලොවත් ජයගෙන පරලොවත් ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන සුගතිගාමීව කෙලවර සදාකාලික අමා මහ නිවන් සුවයෙන් සැනසීමේ ප්‍රාර්ථනා ඇත්තෙක් වන්නෙමි. මේ විදිහට සමාගේ කැමැති වචන වලින් මේ භාවනාවට හරවා ගැනීම වැදගත් වෙනවා. භාවනා කියන්නේ නිතර ආවර්ජනා කරමින් පුරුදු කිරීම. එතකොට මේ පිරිහීමේ දොරටු 12 සවිස්තර කරනවා නම් කරුණු රාශියක් ඔතන තියෙනවා. එක තැනක තියෙනවා 23ක් කියලා, තව තැනක තියෙනවා 27ක් කියලා. නමුත් ආලා බලනකොට තවත් රාශියක් මෙහි තියෙනවා. ඒ සියල්ලෙන්ම අපි අතමිදින පිණිස අපට අවශ්‍ය වෙන පළවෙනි ගාථාවෙන් කියන ලද උතුම් උපදේශය ධම්මකාමී වීම. සමකල්ලින්ම දස කුසල ධර්මයෙන් යෙදීමට සමාගයේ අදිෂ්ඨානය ඇති කර ගැනීම. එසේ දස කුසල ධර්මයට අනුව පවතිනවා නම් මේ කියන පිරිහීමේ දොරටු සියල්ලෙන්ම අතමිදීම සිද්ධ වෙනවා. පිරිහීමේ දොරටු අතමිදුනා නම් ඒක නැත්තා දස කුසල ධර්මයට අනුව පැවතුනා නම් මෙලවත් ජයග්‍රහණයටපත් වෙනවා දිනනවා. ආවිෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් දිනනවා. එසේම ගුණ නුවණෙන් ධන ධාන්‍ය යසීසුරෙන් අභිවෘද්ධියටපත් වෙනවා. සත්පුරුෂ ශාස්ත්‍රය වැඩි වෙනවා. සද්ධර්ම ශ්‍රවණී තව තවත් දියුණු වෙනවා. යෝනිසෝ මනසිකාරයතු ධර්මාර්ථ ප්‍රතිපදාවේදී මේ භාග්‍යවන්තයෙක් වෙනවා. ඒ හේතුවෙන් මෙලව ජයගන්න පරලෝ සුගතිගාමී වෙනවා. නැවත නැතර අතීතයේ මගමානෝගතුමා මෙන් උසස්ම තැනකටපත් වෙලා තමා පතන බෝධියකින් නිවන් සුව සාක්ෂාත් කරගන්න සමර්ථ වෙනවා. එදායේ කෝටි ලක්ෂයක් බ්‍රහ්මයන් දෙවියන් බ්‍රහ්මයන් රහත්තුනේ අසංකේයයක් පිරිසපේ මඟඵල නිවන් සුව ලැබුවේ පෙර බුදු සසුන්හිදී මේ පරාභව දේශනාවන් අහලා ඒවා පිටු දකිමින් උසස් ගුණ ධර්මයන් පුරමින් භාවනා වශයෙන් සිත දියුණු කරගෙන සිටි නිසායි. අද කාලේ බොහෝ දෙනෙක් කියනවා මේ බණ පදයක් ඇසූ පමණින් කොහොමද මඟඵල නිවන් සුව ලැබුණේ කියලා. ඒ පමණින් යැත්තන්න කොහොමද ආબોධ වුනේ කියලා. සැබවින්ම කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන් බුද්ධ ශාසනවලදී අබුද්ධෝත්පාද කාලවලදී ඒ අය තමාගේ సంతානේ අර දසපාරමිතා බෝධිපාක්ෂ ධර්ම මේවා වර්ධනය කරගෙන පාරමී පුරාගෙන තිබුණු නිසායි බණ පදයක් ඇසූ පමණින් අධිගමලාභී ගන්නෙ. දැන් අපි අද මේ දවසේදී මේ ජීවිත කාලය තුළදී යම් පමණ ධර්මයේ හැසිරෙනවා නම්, යම් පමණ සීල ගුණ බණ භාවනා පිළිවෙත් පුරනවා නම්, එවාගෙම දස පාරමිතාවට අදාළ දේවල් මුදුන් පමුණවා ගන්නවා නම් භවයෙන් භවයට අපි සුදුසුම් වෙනවා අධිගම ලබන්නට. සමාත කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන් ගිහිල්ලා හරි තමාගේ ඒ පාරමී 10 සම්පූර්ණ දවසට තමා පැතු බෝධියකින් මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් වෙනවා. පාරමී 10න් එකක් හරි අඩුපාඩු නම් එතෙක් කවදාකවත් නිවන් ලැබෙන්නේ නැති බව සඳහන් වෙනවා. නිසා දානය, සීලය, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥාව, වීර්යය, ශාන්තිය, සත්‍ය, අදිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව කියන මේ 10ම සෑම බෞද්ධයෙකු විසින්ම සෑම පුද්ගලයෙකු විසින්ම පිළිය යුතු වෙනවා. එසේ නොවේ කවදාකවත් බුද්ධ ශාසනයකවත් මඟඵල නිවන් ලැබෙන්නේ නැහැ. නිසා අපි අද මේ දවසේදී මේ ජීවිතේ පුරාදී සිදු කරනු ලබන මේ සෑම කුසලයකින් අපට දසපාරමී පිරේවා, සත්‍තිස් බෝධිපාක්ෂ ධර්ම පිරේවා, ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගයේ පිරේවා ආදී වශයෙන් අදිෂ්ඨාන කරගෙන අර විශාල ගොවිපලක් කරන තැනැත්තා ගොවිපල ආරක්ෂා කරමින් වර්ධනය කරන්න වගේ දරුවන් අදන දෙමෝපියන් දෙන්න දරුවන් ආරක්ෂා කරන දරුවන් පෝෂණය කරමින් වර්ධනය කරන්න වගේ හැම කටයුත්තක් ගැනම සාවධානව සිහිය නුවණ යොදාගෙන මේ උතුම් පිළිවෙත් මඟ අනුගමනය කරතොත් අපට පුළුවන් වෙනවා දලෝ ජයග්‍රහණය කරන්න. මෙතන සඳහන් වුණ අර අරියෝ දස්සන සම්පන්නෝ සලෝකම් භජිතේ සිවං කියන උපදේශයක්. මේ ගුණ ධර්මයන් අනුගමනය කරන පුද්ගලයා ආර්ය වෙනවා. ආර්ය කෙනේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙනවා. නිර්දෝෂී පුද්ගලයෙක් වෙනවා. දස්සන සම්පන්නෝ කිව්වේ කම්මස්සකතා සම්මාදිට්ඨියෙන්ද ඥාන දර්ශන සම්පන්න කෙනෙක් වෙනවා. ඒ වගේම ධ්‍යාන සම්මාදිට්ඨියත් එක්ද වෙනවා. විපස්සනා සම්මාදිට්ඨියත් එක්ද වෙනවා. කම්මස්සකතා සම්මාදිට්ඨිය කිව්වේ
කරන කුසල් අකුසල් වල විපාක තේරුම් ගන්නවා, අවබෝධ කර ගන්නවා. ඒ නිසා සමකල්ලිම තමා කර්මයේ සෝකයේ කොට සලකා අකුසලයෙන් වැළකී කුසල ධර්මයන් පුරන්නට මෙතන අදිෂ්ඨාන කර ගන්නවා. අර සල්ගලාරන්නේ වැඩි හිටියේ බෝවති හේමාලෝක ස්වාමීන් වහන්සේ නිබන්ධනය කළ භාවනා වගන්තික මෙහෙම තියෙනවා. සැප දුක් වේදනා විඳුවමින් සෙවණ ලක්ෂේ තමා සමඟ පසුපස ගමන් කරන එකම දේ නම් කුසල කර්මයයි. එබැවින් මාසික තුළ හට ගන්නා වූ අකුසල චේතනාවන් දුරලමින් කුසල චේතනාවන්ම උපදවා ගැනීමට නිරතුරු උත්සාහ දරමි. ඒ මාගේ උත්සාහය සියලු භවගාමී කර්මයන් සිඳලන රහත් මඟ නුවණ පිණිසය. ඒ පිණිස මම සදාවත් සීල සම්පන්න භාවනානුයෝගියෙක් වෙමි. ලක්ෂණ පද බඳුමක්. ඒ කියන්නේ කම්මස්ස කෝම්හි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම ප්‍රතිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි තස් යනමේ සූත්‍ර දේශනාවට අදාළ පාඨයක් කරකී වුනේ. මම කර්මයේ සොකීය කොට ඇත්තෙමි. කර්මයේ දායාද කොට ඇත්තෙමි. කර්මයේ සැප දුක් ලැබීමේ මූලික හේතුව කොට ඇත්තෙමි. කර්මයේ බන්දු කොට ඥාත කොට ඇත්තෙමි. කර්මයේ පිළිසරණ කොට ඇත්තෙමි. කුසල අකුසල යම් කර්මයක් කරන්නෙමි නම් ඒක හිමිකරුව වන්නේමි කියලා නුවණින් සලකනකොට එමඟින් තමාගේ సంతානෙහි අර බෝධිපාක් ධර්මයන් දුනොට බලවත් උපකාරයක් වෙනවා. මෙන්න මේ අනුව සලකා බැලීමේදී ඒකට කියනවා කම්මස්සකතා සම්මාදිට්ඨි කියලා. ඒක ඥාන දර්ශනයක්. ඒ වගේම සමත භාවනා වැඩිම සම්බන්ධ අවබෝධය, උපචාර සමාධි, අර්පණා සමාධි උපදවා ගැනීමේ අවබෝධය ඥාන සම්මාදිට්ඨි. ඒ වගේම නාම රූප පරිච්ඡේද ඥානයේ පටන් විපස්සනා ඥාන, විපස්සනා සම්මාදිට්ඨි. අනිත් සම්මාදිට්ඨි දෙක ලෝකෝත්තරයි. මාර්ග සම්මාදිට්ඨි, ඵල සම්මාදිට්ඨි. එතකොට මෙතන ඥාන දර්ශන සම්පන්න කියේ මෙන්න මේ කම්මස්සකත සම්මාදිට්ඨියෙන් යුක්තයි, ධ්‍යාන විපස්සනා සම්මාදිට්ඨි වලින් යුක්තයි. එවැනි පුද්ගලයා නුවණින් යුක්ත පුද්ගලයන් ඥාන දර්ශන සම්පන්න වූ. සලෝකම් භජතේ සිවං. ලෝකේ ජීවත් වෙනවා නම් ඔහු ශිව ලෝකයක, ඒ කියන්නේ උසස් සම්පත් ඇති ලෝකයක උපදිනවා. මනුලෝක, දිව්‍ය ලෝක, අය රූපාර්ථ බ්‍රහ්ම ලෝකවල මේ උපදිනවා. එපමණක් නෙමෙයි. එතන භජතේ සිවං කියන මේ වචنين තවත් අර්ථයක් ගෙන දෙන්නේ සිවං පුරං කියලා හඳුන්වන්නේ නිවනට නමක්. නිවනට නමක්. එනිසා මේ උසස් ගුණ ධර්මයන් පූර්ණේ කිරීමෙන් තමා යන් දාසක නිවනටපත් වෙනා ඒකාන්තයි. ඒ මක්නිසාද මේ ගුණ ධර්ම පූර්ණේ කිරීමේදී තමාගේ සිතේ පහළවන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. බෝධිපාක් ධර්ම සම්භාරය. මේ වාසිතේ දියුණු තුණු වීමෙන් යම් දවසකදී දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට සුදුසුක් වෙනවා. රහත් බෝධියේ පතාගෙන ආවා නම් බුදු සසුනකදී බුදුබණ අහලා බුදුබණ අනුව පිළිපැදලා මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගන්නවා. සමාජයට තමාගේ ඥාන දර්ශනයේ මුහුකුරවා ගිහින් තිබුණා නම් බණපදයක් මාතෘකා කළ පමණින්ම මඟඵල නිවන් සුව ලබනවා. තවත් සමහරවිට මාතෘකා විස්තර කරනකොට මඟඵල නිවන් සුව ලබනවා. ඒ අත්යන් කියන උද්ගතිතක්ඥ විපංචිතක්ඥ. සමාත බණ අහලා සීල අධිගුණ පූර්ණේ කරමින් ඒ ජීවිතේ මඟඵල නිවන් සුව ලබනවා. ඒ අත්යන් කියන නෙය්‍ය පුජ්‍යලෝ කියලා. ඔය තුන් ආකාරයෙන් කොයි විදිහකට මාර්ගඵල ලැබුවත් ඒ ලැබෙන්නේ මේ සසරදී පුරුදු කරගෙන ආව ඒ බෝධිපාක් ධර්ම මණ්ඩලයේ සිටේ දුණුව තිබුණු නිසායි. පාරමී මුදුන්පත් වී තිබුණු නිසායි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ වී තිබුණු නිසායි. එසා අපි කරන මේ සෑම කුසලයකදීම අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ මේ සසර කතරින් එතර වනු පිණිස අපට සෑම අවස්ථාවකම සත්‍තිස් බෝධිපාක් ධර්මයන් දිනු කරගන්න ශක්තිය ලැබේවා. දසපාරමී පුරා ගන්න ශක්තිය ලැබේවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුදුන්පත් කරගන්න ලැබේවා කියන අදිෂ්ඨානයෙන් ලෝක කුඩා සෑම කුසලයක්ම සිදු කර යුතු වෙනවා. අපි දීර්ඝ සංසාරයේ මේ පරාභවයන්ට මුහුණ පාලා සිටියා. මේ පරාභව ධර්මයන්ට මුහුණ පා සිටිය නිසා අපට අනන්ත අපරිමාණ බුදුවරයන් වහන්සේලා පියමන් වුණා. අපේ සරුවක්යන් වහන්සේ බෝධි සම්භාර කිරීමට ආරම්භ කළ කාලය ඇතුළත බුදුවරු 512000ක් පහළ වුණා. අපි සංසාරේ හිටියා.
ඒ කාලවල අපි මේ පරාභව ධර්මයන්ගෙන් පෙළලා යට වෙලා පිරිහිලා හිටලා තියෙනවා. ඒ නිසා තමයි අපට මේ බුදුසසුන්ෙහිදී මඟඵල නිවන් සුව ලබන්න නොහැදුනේ. දැන් අපි මේ පරාභව ධර්මයන් තේරුම් ගන්නවා. තේරුම් අරගෙන මේ බුදුසසුනේදී අදිෂ්ඨාන කරනවා නිවන් දකිනතුරු මේ පරාභව හේතුවකටපත් නොවෙනවා. මේ පරාභව හේතුන්ගෙන් තොර වෙලා අභිවෘද්ධි කර උසස් ගුණ ධර්මයන්, මහා මංගල ධර්මයන්, කරණීය ධර්මයන්, බෝධිපාක් ධර්මයන්, දසකුසල ධර්මයන්, දසපාරමී ධර්මයන් මේවා පුරන්ඩ අදිෂ්ඨාන කර ගැනීමයි මෙතෙන්දී අවශ්‍ය වන්නේ. ඉතින් ඒ අනුව සලකා බැලීමෙන් ඊටාම උතුම් බුද්ධෝත්පාද කාලයක උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලබා, එවැගේම නැනවත් මනුෂ්‍ය ජීවිත ලබා අද අපි මේ ගත කරන ඊටාම කෙටි කාලයේ කල්ප කෝටි ගණනාවක් අබුද්ධෝත්පාද කාලයක සැප විඳට වඩා වාසනාවන්තයි. අබුද්ධෝත්පාද කාලයක කොච්චර සම්පත් විඳින්මින් අවුරුදු කෝටි ගණන් අසංගණන් ජීවත් වුණාට වඩා බුද්ධෝත්පාද කාලයේ නැනවත් සම්මාදිට්ඨික බෞද්ධයන් වශයෙන් මේ කෙටි කාලයේ ජීවත් වීම ශ්‍රේෂ්ඨයි. මක්නිසාද අපේ ගත වෙන චිත්තක්ෂණයක් පාසා අපි ගමන් කරන්නේ සසර දුකට නෙමෙයි අජරාමර අමා මහ නිවන් දෙසටයි. නිසා ඒ උත්තරීතර ලාභයේ සාක්ෂාත් කරගනු පිණිස අද මේ පින්වත් සෑම දෙනාම වේලාසනින් පැමිණ පළමුවෙන්ම ශීලයක පිහිටා බුද්ධ පූජා පැවැත්තුවා. ඊට ප්‍රථමයෙන් සෙත් පිළිද දේශනාවකට සමන් දුන්නා. ඒ වගේම දැන් මේ පරාභව සූත්‍රයේ පිළිබඳව ධර්මානුශාසනාවක් බලාපොරොත්තු වී සිටිය. ඊට අදාළ කෙටි දේශනාවක් මේ සමන් දුන්නා. ඒ වගේම මෙතෙකින් අපි මේ රැස්පත් කරගත්ත නිර්වාණ ගාමිනී කුසලයේ අපට ලෝකේ ලෝතුරා සම්පත් නෙලා ගන්න හේතු වූ සම්බුද්ධ ශාසනයේ නොපෙහි අවුරුදු 5000කට වැඩි කාලයක් නිර්මලව පැවැත්මට හේතු වේවා. සුපේශල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට බුදු සසුන ආරක්ෂා කරමින් සදාම් ආලෝකයේ ලොවට බෙදා දුණු පිණිස අපරස් කරගන්න කුසලයේ ආශිර්වාද පූජාවක් වේවා. එවාගෙම මේ කුසල සම්භාරය මේ කල්ලෝගේ සියලුම ඥාතීන්ටද ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයටද හිත අහිත මදහස් සෑම සත්නලද ලෝයේ ලෝතුරා සූපිනිස පවතිවා. මේ කුසලානිසංස බලයෙන් බුද්ධ ආදී රත්නත්‍රය අනුභව බලයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මෙම ධම්මසරණ විහාරස්ථානයේහි සියලු කටයුතු සංවිධානය කරමින් හැමදෙනාට කල්යාණ මිත්‍රත්වයෙන් පිහිටවන පූජ්‍ය නාවුතුන්නේ විජිත ස්වාමින් වහන්සේට එවාගෙම සසුමේ සහභාගී වෙන පූජනීය ස්වාමින් වහන්සේලාට ඉදිරි කාලයේ මෙතෙන්ද යන සීලම බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මෙතන භාරකාර මණ්ඩලයේ සැමට මෙතන මේ පිළිවෙලින් සීලාදි ගුණ පුරණ සිල්වත් පිරිසේ සැමට මේ ස්ථානයේ සූදිකින් යමින් සූපසේ සංග්‍රහ කරන සැමට අද මේ අවස්ථාවේ සහභාගී වී සිටින සීලම අතුරු මවුරු දූදරු ඥාති මිත්‍ර හැම දෙනාටම මෙලොව වශයෙන් සකලාන්තරායේ සරුවෝපද්දරයන් දුරු වේවා. තබන පිවරක් ගානේ රත්නත්‍රේ සූවිසි මහා ගුණේ ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. රජසොර සතුරු ගිනිජල වශයෙන් සවියාවෝදාදී විපත්ති වලකේවා. කාය චිත්ත පීඩාදියක් නොවේ කායික මානසික සනසෙල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. ගුණ නුවණින් ධන ධාන්‍යෙන් යසීසුරෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් ධර්මඥානෙන් භාවනා ඥානෙන් පෙරපස මොරණ සලක්මින් දිනු වේවා. සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමෘද්ධිමත් වේවා. වින්සත් සත්වර්ෂාධික කාලයක් බුදු සසුනේ පාරමී පුරා ගැනීමට තෙරුවන් පිහිටින් ආරක්ෂාව ලැබේවා. සසර ගමනේදීද භවයක් පාසාම ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇතුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් කැටුව සෝසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේ නිවේසනසේ පැමිණවදාල අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමාම නිවන් සුව පිණිසම මේ උදාර කුසල සම්භාරයේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං
ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා අස්මින් යාලේ චාරාමි අධිවත්තා ච දේවතා අනුමෝදිත්වා නිමං පුඤ්ඤං රක්ඛන්තු ජන ශාසනං එත්තාවතා ච යම් හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සම්බදා භාවනා විරතා හොන්තු ගච්ඡන්තු දේවතා ගතා ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සම්බේ සත්තා ච මජ්ජත්තා හිතා ච අහිතා ච මේ අනුමෝදිත්වා නිමං පුඤ්ඤං බුද්ධන්තු අමතං පදං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු සීලේක පීඨා ධර්ම ශ්‍රවණී කිරීමේ සුදු කරගත් කුසල් බැලෙන් සමත ආයුරාෝග්‍ය සම්පත් මුදුන්පත් වේවා සම්‍යක් ප්‍රාර්ථනා සමුද්දිමත්යේ දෙලෝ සුභසත සැලසේ පැතුම් බෝධියෙන් අග්‍ර අමාම නිවන් සුව අත් වේවා කියන මෛත්‍රියෙන් සංඝ රත්නය ආශිර්වාද කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායින චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සාදු 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 අනුමෝදිත කමාමි කමිකම සුත්තේ විචරුණාසී අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ